ආයිබෝවන් දුවේ පුතේ ඔයාලා එකතු වෙලා ඉන්නේ සිත්මන්සල YouTube නාලිකාවත් සමග ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ ෆයිලම් සිලෙන්ඩරේටා A level වල සඳහන් වන සත්ත්ව විවිධත්වයේ සත්ත්ව කතා කරනවා අපි ෆයිලම් සිලෙන්ඩරේටා ප්ලැටිහෙල්මින්තේස් නෙමටෝඩා ඇනලීඩා ඒ වගේම ආත්‍රොපෝඩා මොලුස්කා මේ විදියට කෝඩේටා එකයිනොඩර්මේටා දක්වා අපි කතා කරනවා. එතකොට අද මම කතා කරන්නේ ෆයිලම් සිලෙන්ඩරේටා. මුලින්ම කියන්න ඕනේ අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. A level සියලුම පාඩම් ඔයාලට ලබා ගැනීම සඳහා. හරි. දුවේ පුතේ එහෙනම් අපි පාඩමට යමු. ෆයිලම් සිලෙන්ඩරේටා. ඇත්තෙන්ම මේකෙදි බලන්න ෆයිලම් සිලෙන්ඩරේටා වල ඉන්න කවුරුද ඉන්නේ කියලා ඔයාලට පේනවා ඇති දැන් කවුද ඉන්නේ ෆයිලම් සිලෙන්ඩරේටා වල ඔබේලියා ඉන්නවා කොරල් බුහුබාවා ඉන්නවා මේ පේනවා ඔයාලට එවුරේලියා ඒ වගේම මුහුදු ඇනිමෝනි හයිඩ්‍රා එතකොට මේ සිලෙන්ඩරේටාවන් කියන වංශය ගත්තාම මෙයාලා බහුලව දකින්න වෙන්නේ කරදියේ නැත්තම් ජලජ පරිසරයේ තමයි මොන් ඉන්නේ බහුලව ඉන්නේ කරිදිරේ. එතකොට මේ හයිඩ්‍රා මුහුදු ඇනිමෝනි ඉදිරියට දාලා බලන්න පුළුවන් මේ ෆයිලම් වල ක්ලාසස් තියෙනවා. ඒ ක්ලාසස් වලට අයිති වෙන්නේ කොයි සත්තුද කියලා. එතකොට මොවුන්ගේ ඇත්තෙන්ම කතා කරනවා නම් දැන් මේ පාඩමේ සත්ත්ව විවිධත්වයේ පාඩමේ අපි දිගින් දිගටම කතා කරන්නේ සිලෙන්ඩරේටා ගත්තත් ප්ලැටිහෙල්මින්තේස්ලා ගත්තත් මේ විදිහට කෝඩේටා දක්වාම යද්දී ඔවුන්ගේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. මෙන්න මේ ලක්ෂණ විවිධාකාර විදිහට සතුන්ගේ යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒවා තමයි මතක තියාගන්න ඕනේ. එතකොට මේ මතක තියාගන්න ක්‍රම තමයි ඉතා වැදගත් වෙන්නේ. එතකොට මොවුන්ගේ දැන් පොදු ලක්ෂණයක් තමයි පළවෙනියට අපි කතා කරපුවා දේහ සමමිතිය. ඔයාලා දන්නවා දැන් මම මේ සිලෙන්ඩරේටාවන්ගේ දේහ සමමිතියක් විතරක් මෙතන කතා කරන්නේ අනිත් දේහ සමමිතියත් මතක් කරනවා. මොනවාද දුවේ පුතේ තියෙන සමමිති දේහ සමමිති වර්ග 3-4ක් තියෙනවා. එතකොට එකක් තමයි මේ තියෙන ඔයාලට පේනවා ඒ රූපේ තියෙනවනේ. ඒ රූපේ තියෙනවා ඒකට කියනවා අසමමිතිකයි. හරිද? අසමමිතිකයි. ඒ වගේම පංචාරීය සමමිතිය තියෙනවා. ඒ වගේම ද්විපාර්ශ්වික සමමිතිය තියෙනවා සහ අරීය සමමිතිය කියලා සමමිති වර්ග තියෙනවා. එතකොට මේ සිලෙන්ඩරේටාවන්ට අයිති වෙන්නේ අරීය සමමිතිය. අපි අරීය සමමිතිය මොකක්ද කියලා බලමුකෝ. මොකක්ද කියලා ඒ අරීය සමමිතිය කියන්නේ සාමාන්‍යව සමමිතිය කියලා කියන්නේ දේහයේ කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්ද බැරිද කියලා තමයි මේ සමමිතියෙන් බලන්නේ. එතකොට මේ සිලෙන්ඩරේටාවන්ගේ ගත්තම මොවුන්ගේ මේ මුඛය කේන්ද්‍ර කරගෙන කරගත් අරයන් ඔස්සේ විහිදී යන ඕනෑම තලයක් ඔස්සේ අපිට දේහය කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. මේ රූපේ වලට මේ තියෙන මෙන්න මේ රූපේ හයිඩ්‍රා වගේ හයිඩ්‍රේවික රූපයක් තියෙන සිලෙන්ඩරේටාවන්ගේ ඔවුන්ගේ බලන්න මුඛය මේ පිහිටනවා මැදිස්තෝනේ. මුඛය හරහා දේහ තලයට මේ තියෙන්නේ මුඛය හරහා දේහ තලය ඔස්සේ මොකද වෙන්නේ? අරයන් ඔස්සේ මුඛය කේන්ද්‍ර කරගත් අරයන් ඔස්සේ මේක ඕනෑම තලයක් ඔස්සේ අපිට බෙදීමේ හැකියාව තියෙන එකයි අරිය සමමිතිය කියලා කියන්නේ. අපි භාග දෙකකට බෙදීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි යම් මේ ඒ රූපේ දිනේ මේ අසමමිතිකයි. අසමමිතික රූපයක්. අසමමිතික එයාලට උදාහරණයක් තමයි ස්පොන්ජි. ඒ කියන්නේ මොවුන්ගේ මේ දේහය ගත්තාම උන්ට නිශ්චිත දේහ හැඩයක් නැහැ. හොඳින් බලන්න ඒ රූපේ මොවුන්ගේ නිශ්චිත හැඩයක් නැහැ නේද? බලන්නකෝ. එතකොට නිශ්චිත හැඩයක් නැහැ. ස්පොන්ජින්ගේ නිශ්චිත හැඩයක් නැහැ. ස්පොන්ජි මතක තියාගත්තා නම් ඔයාලට ඒක මතක් වෙනවා. ඒතකොට ස්පොන්ජිගේ නිශ්චිත හැඩයක් නැහැ කියලා ඔයාලා දන්නවා. ඒ නිසා ඒකද වෙන්නේ. එතකොට මේ හේතුවෙන් මොකද වෙන්නේ? දේහ හරහා විහිදී යන කිසිම තලයක් මගින් මේ සත්වයාගේ දේහයේ සමාන භාග දෙකකට වෙන් කරන්න බෑ. ඊළඟට B රූපේ බලන්න පංචාරීය සමමිතිය. මේකත් සතුන්ගේ තියෙන සමමිතියක්. මොකද මම මේ පළවෙනි පාඩමෙන්ම මේ සමමිතිය ටික සහ දේහ කෝර කියලා දෙනවා. දේහ කෝර මොනවාද කියලා. ඒ වගේම ජනකස්තර දෙවියන්ගේ ද්විපස්තර සහ ත්‍රිපස්තර ජීවීන් ගැන ඔයාලට මම කියලා දෙනවා. එතකොට මේ කියන පංචාරීය සමමිතිය කියන බලන්න මැද තියෙනවා මුඛය. හොඳට බලන්න මේ මුඛයේ තියෙනවා මධ්‍යස්ථව. මේ මුඛය ගත්තාම මුඛය හරහා තමයි මේ කොටස් පහකට බෙදෙන්නේ. ඒතර මොවුන්ගේ මුඛයේ කේන්ද්‍ර කරගත් අරයන් ඔස්සේ විහිදී යන තල පහකට ඕනෑම තලයක් භාවිතා කරමින් දේහයේ සමාන භාග දෙකකට වෙන් කරන්න පුළුවන් නම් ඒකට කියනවා පංචාරීය. මොකද්ද? මොවුන්ගේ මුඛය කේන්ද්‍ර කරගත් අරයන් ඔස්සේ විහිදී යන තලයන් පහක් ඔස්සේ ඕනෑම තලයක් භාවිත කරමින් දේහයේ සමාන භාග දෙකකට වෙන් කරන්න පුළුවන්.
ඒතර උදාහරණ තමයි මේකට එකයි නොඩ මීටර. අපි ඉදිරියට කතා කරද්දී එකයි නොඩ මීටර හම්බ වෙනවා. එතකොට ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ මොකක්ද? මේ තියෙන්නේ ද්විපාර්ශ්වික සම්මිතිය කෝඩේටාවන්ගේ අපේ මනුෂ්‍යයන්ගේ සහ ඊට පස්සේ මේ ඉන්සෙක්ටාවන්ගේ පුළුවන් මේ විදිහට බෙදන්න. ඒ කියන්නේ ආර්ත්‍රෝපෝඩා වල ඉන්න ආර්ත්‍රෝපෝඩා වංශිකයන්ගේ තියෙනවා. එතකොට ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ පුතේ සත්වයකගේ පූර්ව අපර කෙරවල තියෙනවනේ. මෙන්න මේ පූර්ව අපර කෙරවල. පූර්ව අපර කෙරවල. මේ තියෙන පූර්ව අපර කෙරවල ගත්තාම අන්නේ පූර්ව අපර කෙරවල ඔස්සේ විහිදී යන එක් මධ්‍ය අන්වායම තලයක් මගින් පමණක් එක් අන්වායම මධ්‍ය තලයක් මගින් පමණක් සත්වයාගේ දේහයේ සමාන භාග දෙකකට වෙන් කරන සමමිතිය ද්විපාර්ශ්වික සමමිතිය කියලා කියන්න පුළුවන්. දැන් මේ සිලින්ඩරයටවන්ගේ තොරව දැන් ලක්ෂණයක් කතා කරේ මොකද්ද? දේහ සම්මිතිය. තොර දේහ සම්මිතිය මොකද්ද මොවුන්ගේ? ඒක මේ අරිය සමමිතියක්. එතකොට මොවුන්ගේ බලන්න මුඛයක් තියෙනවා. මුඛයක් තිබුණාට හිසක් පිටිනවද? නෑ නේ. මුඛයක් තියෙනවා මොවුන්ට. හිසක් නෑ. ඉදිරියේදී පේන තියෙන මුඛය සහ ගුදය තියෙනවා. එතකොට ඊළඟට තමයි මේ ජීවීන් මොවුන් මේ දීපස්තරයි කියනවා. ඒ දීපස්තරයි කියන්නේ හේතුව බලමු. අපි දන්නවා මේ සත්තුන්ගේ ජනක ස්තර තුනකින් තමයි සත්වයන් හැමෝම තැන්ලා තියෙන්නේ. ඒතර ද්විපස්තර ජීවිනුත් තියෙනවා, ස්තර දෙකක් තියෙනවා, ත්‍රිපස්තර ජීවිනුත් ඉන්නවා. ඔයාලට පේනවා මේ එන්ඩෝඩම් කියලා තියෙනවා. ඒ කියන්නේ එන්ඩෝඩම් කියන්නේ මේ අන්තස්චර්මය. ඒ වගේම බහිස්චර්මය තියෙනවා. ඔයාලට පේනවා දම්පාටින් එක්ටෝඩම්. ඒ වගේම මෙසෝඩම් නැත්නම් මධ්‍ය චර්මය කියලා කියනවා. ඒ වගේම ඔයාලට පේනවා සිලෝම් කියලා තියෙනවා සිලෝමය. ඒ වගේම සෙව්ඩෝ සෝල් කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී මේ කියන්නේ නිස්සයිලිය මධ්‍ය ශ්ලේෂයක් තියෙන්නේ. දැන් මේකෙදි වෙන්නේ පුතේ මේ දිනවා. ඒතර අන්තස්චර්මය මොකද්ද? මධ්‍ය චර්මය මෙන්න බහිස් චර්මය. අන්තස්චර්මය කහ පාටින් තියෙනවා. මධ්‍ය චර්මය බහිස් චර්මය දම් පාටින් තියෙනවා. එතකොට මේ කියන එතකොට ස්තර තුනක් තියෙන ද්විපස්තර ජීවීන් සහ ත්‍රිපස්තර ජීවීන් තමයි ඉන්නේ. ඊළඟට මේ මෙයාලා එතකොට ද්විපස්තරයි. සිලින්ඩරේටාවෝ ද්විපස්තරයි. හරිද? ඒ ද්විපස්තරයි කියන්නේ ඔවුන්ගේ පිටතින්ම බහිෂ්චර්මයේද ඇතුළතින්ම අන්තස්චර්මයේ තියෙන මේ මධ්‍යස්චර්මයේ තියෙන මේ මධ්‍යස්චර්මය නෑ. ඒකට බෑ නිස්සයිලිය මධ්‍යශ්ලේෂයක් බවට පත් වෙලා තිනවා. නිස්සයිලිය මධ්‍යශ්ලේෂයක් බවට පත් වෙලා තිනවා. එතකොට ඒක ඒ මධ්‍ය චර්මය නෑ. එතකොට ඔවුන් සිලෝමිකයිද අසීලෝමිකයිද කියලා දැනගන්න ඕනේ. එතකොට රුධිර හෙබද්ද තියෙන්නේ. ඒ කියන්නේ මේ දේහ කුහර දරුවනේ. දේහ කුහර මොනවාද? දැන් දේහ කුහර කියලා කියන්නේ අසීලෝමික ඉන්නවා, සිලෝමික ඉන්නවා, ඒ වගේම ව්‍යාජ සිලෝමික ඉන්නවා. අපි බලමු මේ සිලෝමය කියන එක. සිලෝමය කියන්නේ පුතේ දුවේ මේදී පිටතින්ම බලන්න බහිස්චර්මයේ තියෙනවා. ඇතුළතින්ම කහ පාටින් අන්තස්චර්මයේ තියෙනවා සහ මධ්‍ය චර්මයේ මැදිලා තියෙනවා. ඒතර මධ්‍ය චර්මය සහ අන්තස්චර්මය අතර තමයි මේ සිලෝමය පිහිටන්නේ. එතකොට මේ සිලෝමය භාගා දෙකකට වෙන් වෙලා තිනවා. එක් භාගයක් මොකද වෙන්නේ? අන්තස්චර්මයට සම්බන්ධ වෙනවා. අනිත් එක මධ්‍ය චර්මයට සම්බන්ධ වෙමින් තමයි මේ කියන සිලෝමය තියෙන්නේ. එතකොට මේ සිලෝමය දකින්න පුළුවන් ඉදිරියට ඔයාලට හම්බ වෙනවා මේ ඇනලීඩාවන්ගේ, ඒ වගේ මෙකයිනෝඩර්මේටාවන්ගේ සහ කෝඩේටාවන්ගේ හම්බ වෙනවා. ඊළඟට ව්‍යාජ සිලෝමය කියලා මොකද්ද මේ කියන්නේ? දැන් සිලෝමය තියෙනවා. අපි හැම රුධිර හෙබ කුහරත් කතරක මේ සිලෝමය කියන එක මේ ත්‍රිපස්තර ජීවීන්ගේ ත්‍රිපස්තර සිලෝමික ජීවීන්ගේ ඒක සිලෝමය ප්‍රතිස්ථාපනය කරමින් තමයි පසු කාලීනව මේ රුධිර හෙබ කුහරයක් බවට ප්‍රතිස්ථාපනය වෙන්නේ. ඒ කියන්නේ මොලුස්කාවන්ගේ ආර්ත්‍රෝපෝඩාවන්ගේ මේ කියන රුධිර හෙබ කුහරයක් තියෙන ඒක සිලෝමය තමයි පසුව රුධිර හෙබ කුහරයක් බවට මේක ප්‍රතිස්ථාපනය වෙන්නේ. එතකොට එතනදී මේ රුධිරයෙන් සම්පූර්ණයෙන්ම පිරලා තියෙන මේ රුධිර හෙබ කුහරය කියන එක එතකොට අර අවයව අන්තරංග අවයව රුධිර හෙබ තුල ගිලිලා පවතින්නේ. එතකොට මේ කියන ව්‍යාජ සිලෝමය කියන්නේ මොකද්ද? ව්‍යාජ සිලෝමයද වෙන්නේ ඇත්තම කියනවා මේ තියෙන්නේ බහිෂ්චර්මයේ තියෙනවා, කහ පාටින් අන්තස්චර්මයේ තියෙනවා සහ පේන තැඹිලි පාටින් ක්‍රීම් පාටකින් තියෙනවා මොකද්ද? මධ්‍ය චර්මය. එතකොට මේ මධ්‍ය චර්මය සහ අන්තස්චර්මය, ඔය මධ්‍ය චර්මය සහ අන්තස්චර්මය අතර මේ කියන මොකද්ද මේකට කියනවා ඇතුළතින් තියෙනවා වෙන වෙලා මොකද්ද මේ ව්‍යාජ සිලෝමයක්. හරිද? ඒක කුහරයක්. එතකොට ඒක තරලයකින් පිරලා පවතින අන්තරාංගය තුළ ඒ තරලය තුළ පදන. ඒතර ව්‍යාජ සිලෝමයක් තියෙනවා ඒ තුළ. මොකක්ද තියෙනවා? කොළ පාටින් තියෙන ව්‍යාජ සිලෝමයක්. එතකොට ව්‍යාජ සිලෝමය කියලා කියන්නේ මොකද්ද? පිටතින්ම බහිෂ්චර්මයේද හා මධ්‍ය චර්මයේද තියෙනවා. ඇතුළතින් අන්තස්චර්මයේ තියෙනවා. මේ මධ්‍ය චර්මය
සහ අන්තස්චර්මයේ වෙන් වෙලා තියෙන තැන මධ්‍ය චර්මය අන්තස් චර්මය අතර මොකක්ද තියෙන්නේ? සිලෝමය. සිලෝමය කියන එක සිලෝමික තරලයකින් පිරීලා පවතින අන්තරාංග අවයව තුළ ඒ තුළ තමයි තියෙන්නේ. ඒතකොට නෙමටෝඩා තමයි මේ සඳහා උදාහරණ විදිහට ගන්න පුළුවන් වෙන්නේ ව්‍යාජ සිලෝමය. එතකොට දැන් අපි එක ලක්ෂණයක් කලින් කතා කරා මොකද සමමිතිය මේ අරිය සමමිතියක් කියලා සිලින්ඩරේටාවන්ගේ. දැන් මෙයාලා එතකොට අයිති වෙන්නේ සිලින්ඩරේටා කියන කට්ටිය මොකටද? ව්‍යාජ සිලෝමයටද රුධිර හෙබ කුහරයටද මොකටද අයිති වෙන්නේ? ඔයාලා දැන් හිතන්න බලන්න දුවේ පුතේ. මොකටද අයිති වෙන්නේ? එහෙනම් මෙයාලා අනිවාර්යෙන් ද්විපස්තරයි. එතකොට ද්විපස්තරයි නම් ජනකස්තර දෙකකින් තැන්ලා තියෙනවා. ඒතකොට ජල්‍යමය නිස්සෛලීය මධ්‍යශ්ලේෂයක් තමයි මෙයාලට තියෙන්නේ. නිස්සෛලීය මධ්‍යශ්ලේෂයක් තමයි තියෙන්නේ නේ. මේ අසීලෝමිකයි කියන්නේ මොකද්ද? අසීලෝමිකයි කියන්නේ මේ දේහ කුහරේ නෑ. ඒ කියන්නේ පිළිතින් අන්තස්චර්මයේ සහ ඇතුළතින් අන්තස්චර්මයේ පිළිතින් බහිස්චර්මයේ මධ්‍ය චර්මයේ තියෙනවා කුහරයක් නෑ. ඒ කියන්නේ අසීලෝමිකයි. ප්ලැටිහෙල් මින්තේස්ලා අසීලෝමිකයි. ඊළඟට අපි බලන්න දැන් මේ බුහුභාකාරය සහ මෙඩුසාකාරය ගැන කියද්දී මම කිව්වා හිසකුත් නැහැ ශීර්ෂණයක් නැහැ. ඒ වගේම කියන්න ඕනේ බලන්න දැන් ඔයාලට පේනවා බහිස්චර්මයේ තියෙනවා. මෙන්න බලන්න බහිස්චර්මයේ තියෙනවා මේක බුහුභාකාරය. ඔයාලට පේනවා මෙඩුසා තියෙනවා මෙඩුසාකාරය. මවුත් කියලා තියෙනවා මුඛය. ඒ වගේම ආහාර මාර්ග කුහරය තියෙනවා. පාදස්ත මඩල තියෙනවා නිස්සෛලීය මධ්‍යශ්ලේෂය. බලන්න නිස්සෛලීය මධ්‍යශ්ලේෂය මේ නිල් පාටින් ලාවට ගිහිල්ලා තියෙනවනේ. නිස්සෛලීය මධ්‍යශ්ලේෂය තියෙන්නේ කොහෙද? බහිස්චර්මයයි අරකින අන්තස්චර්මයයි අතර තියෙනවා නිස්සෛලීය මධ්‍යශ්ලේෂය. මේ පැත්තෙත් එහෙම තමයි නිස්සෛලීය මධ්‍යශ්ලේෂයෙන් මේ නිල් පාටින් තියෙන්නේ ඒක. එතකොට මෙයාලගේ බලන්න හිසක් නෑ මුඛය තියෙනවනේ. ඒ වගේම ආහාර මාර්ග කුහරයකුත් තියෙනවා මං කිව්වා. එතකොට ගුදයකුත් නෑ. හරිද? එතකොට දුවේ පුතේ මෙයාලගේ බලන්න ඛණ්ඩනය කියන එක දකින්න පුළුවන්ද කියලා. තව ලක්ෂණයක් ඛණ්ඩනය කිව්වේ මොකද්ද? ඛණ්ඩනය කියනවා ජීවීන්ගේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් මේ අවයව සැකසීලා කාණ්ඩ වෙලා තියෙනවද? ඒ කියන්නේ දැන් ඛණ්ඩනය කියන්නේ මේ ත්‍රිපස්තර ජීවීන්ගේ දේහ සංකීර්ණ වෙනවත් එක මේ ජීවීන් සංකීර්ණ වෙන්න ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම වෙන්න ඵලදායී වෙන්න එයාලගේ ජීවි පද්ධතිය යම්කිසි ආවර්තීව පිහිටීමක් අවයව ආවර්තීව පිහිටීමක් සිදු වෙනවා. යන්නේ ඒ හේතුවෙන් ඒ බාහිර හෝ අභ්‍යන්තර වශයෙන් සමාන කොටස් වලට බෙදී යාම තමයි මේ ඛණ්ඩනය කියලා කියන්නේ. එතකොට මේ ඛණ්ඩනය නිරූපණය කරන කටට කියනවා ඛණ්ඩ වංශිකතාවය කියලා. එතකොට මේ කියන සිලින්ඩරේටාවන්ගේ මේ පේනවද ඔයාලට අවයව කොහෙවත් දකින්න හම්බෙනවද? නෑනේ. ඛණ්ඩනයක් අභ්‍යන්තර ඛණ්ඩනයක් වෙලත් නෑ බාහිර ඛණ්ඩනයක් වෙලත් නෑ. විවිධ අවයව ක්‍රියාකාරීත්වය සංකීර්ණ වීම සඳහා එහෙම බාහිර වශයෙන් සහ අභ්‍යන්තර වශයෙන් පිළිట్లా නෑ. කියන්නේ ඛණ්ඩනයක් නිරූපණය කරන්නේ නෑ මොවුන්. ඊළඟට පුතේ දුවේ කියන්න ඕනේ මොවුන්ගේ අපි කිව්වා ද්විපස්තර ජීවීන් ඒ වගේම ජනකස්තර දෙකයි තියෙන්නේ කියලා කිව්වා. එතකොට මෙයාලට ඒකට අපි කියන්න පුළුවන් සත්‍ය දේහ කුහරයක් පිළිట్లా නැහැ. මොවුන්ගේ මේ දේහ කුහරය කියන එක ගැන කතා කරද්දී සත්‍ය දේහ කුහරයක් පිළිట్లా නැහැ. එතකොට මොවුන්ගේ මූලික හැඩ දෙකක් තියෙනවා. ඒ තමයි මෙඩුසාකාරය සහ බුහුභාකාරය. දැන් මේ බුහුභාකාරය කියන හැඩය ගත්තොත් අපිට මේකේ හැඩය කොයි විදිහට තියෙන්නේ? නාලාකාර හැඩයක් නේ තියෙන්නේ. මේක නාලාකාර. මේක තව ටිකක් දිගටිවට විවිධ බුහුභාකාර ඉන්නවා. ගොඩක් වෙලාවට දිගට හැඩයක් තියෙන. එහෙනම් මේම හැඩය නාලාකාරයි. මේ පාදස්ත මඩලක් මගින් උපස්තරයට සවි වෙලා ඉන්නේ මෙයාලා ඔත් ජීවීන් කියලා කියනවා. ප්‍රතිවිරුද්ධ කෙරවල මුඛය පිරෙනවා. මෙදින් ප්‍රතිවිරුද්ධ කෙරවල මුඛය පිරෙනවා. ඊළඟට මෙඩුසාකාරය ගත්තම බලන්න මේ පුතේ දුවේ මේ හැම වෙලාවෙම බලන රූපේ දිහා බලන තමයි මේ ලක්ෂණ කියන්න පුළුවන් වෙන්නේ. හරි සරලයි. ඒ නිසා මතක තියාගන්න අපහසු නෑ. මෙයාලගේ බලන්න මෙඩුසා හැඩය ගත්තාම පිටින් මොකද්ද? පුෂ්ටීය පැත්ත මොකද වෙන්නේ? උත්තලයි. ඒ වගේම අපර පැත්ත මොකද වෙන්නේ? මේ උදරීය පැත්ත අවතලයි. ඒ වගේම මෙයාලා කුඩයක් හැඩයක් ගන්නවනේ. කුඩ තෙඩයක්. ඒ වගේම අපර පුෂ්ඨයේ නැත්නම් උදරීය පුෂ්ඨයේ මුඛේ පීරනවා. ගුදයක් නැහැ. එතකොට මෙයාලා නිදහසේ පිහිනන ජීවීන් තමයි මේ ජීවීන්. එතකොට ඊළඟ කාරණේ තමයි මේ මොවුන්ගේ බලන්න මෙන්න මේ රූප සටහනේ බලන්න මෙතනින් මේ වචන මම විශේෂ කරලා දක්වලා ලියලා තියෙන එකයි ආහාර මාර්ග කුහරයේ තියෙනවා. දර්ශක කෝෂ්ඨ කියලා වලට පේනවා. ඩිම්බ කෝෂ කියලා තියෙනවා. අපිචර්මය සහ නිස්සෛලීය මධ්‍යශ්ලේෂය කියලා තියෙනවා. දැන් බලන්න හොඳට පුතේ මේ දර්ශක කෝෂ්ඨ කියලා තියෙනවනේ. මොවුන්ගේ මේ තියෙන දේහ බිත්ති හරිද? ඔයාලට පේනවා බහිස්චර්මය, අන්තස්චර්මය,
මෙයාලට උච්චාරණයක් නැහැ. උච්චාරණයක් නැහැ අපිචාරණයක් තියෙන්නේ. එතකොට පටලවා ගන්නපුව හරියට MCQ වලට අහන උච්චාරණයක් තියෙනවද නැද්ද කියනකොට උච්චාරණයක් නැහැ අපිචාරණය තියෙන්නේ. එතකොට බලන්න මේ බහිෂ්චාරණය අන්තශ්චාරණය ඇතුළත අන්තශ්චාරණය තියෙනවා. ඒ වගේම මධ්‍ය චාරණය නැහැ. ඒක තියෙන්නේ නිස්සයිලී මධ්‍ය ශ්ලේෂයක් කිව්වනේ. එතකොට මේ නිස්සයිලී මධ්‍ය ශ්ලේෂය තුළ බහුද්‍රව නියුරෝන තියෙනවා පේනවා. නේද? මේ බහුද්‍රව නියුරෝන තමයි තියෙන්නේ. එතකොට මුඛයක් නැහැ ගුදයක් මුඛයක් තියෙනවා ගුදයක් නැහැ ආහාර මාර්ග කුහරයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අසම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක්. එතකොට දේහ බිත්තියේ හොඳට බලන්න දේහ බිත්තිය මෙන්න මේ විශාලණය කරලා දක්වලා තියෙන දේහ බිත්තිය තියෙනවා දර්ශක කෝෂ්ඨ නම් විශේෂ සෛලාකාරයක්. මේ දර්ශක කෝෂ්ඨ මගින් කරන්නේ විලෝපකයන්ට පහර දී යොවුන් පළවා හරින්න පුළුවන්. විලෝපකයන්ට පහර දීලා පළවා හැරීම පිණිසද ඒ වගේම ගොදුරු වලට පහර දී ගොදුරු අඩපණ කර ගැනීම සඳහා මේ කියන දර්ශක කෝෂ්ඨ වැදගත් වෙනවා. එතකොට මං කිව්වා උච්චර්මයක් පිළිట్లా නැහැ අපිචර්මයක් තමයි තියෙන්නේ. මේ ඇතැම් ජීවීන්ට පමණක් දේහයට පිටින් කැල්සියම් කාබනේට් වලින් තැනුණු බහිස් සැකිල්ලක් තියෙනවා. උදාහරණ තමයි අර මේ කොරල් බුහුබාවන්ට බහිස් සැකිල්ලක් තියෙනවා. එතකොට මුඛයක් නැහැ කිව්වා මුඛයක් තියෙනවා ගුදයක් නැහැ කිව්වා අසම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක්. ඒ වගේම බලන්න ඔයාලට කොහෙවත් දකින්න පුළුවන් ශ්වසන පද්ධතියක් පිළිట్లా තියෙනවා නෑ. ශ්වසන පද්ධතියක් මොහොන්ට පිළිట్లా නැහැ. වායු මාරුව සරල විසරණයක් මගින් බහිස්රාවී පද්ධතියක් නැහැ. හොඳටම තේරෙනවා ආහාර මාර්ග කුහරයේ තිබ්බට මුඛයේ තිබ්බට ගුදයක් නැහැ. ඒ කියන්නේ බහිස්රාවී පද්ධතියක් නැත්නම් අවයව පිළිట్లా නැහැ. ඒ කියන්නේ ඒක සරල විසරණයක් මගින් සිදුවෙන්නේ. රුධිර සංසරණ පද්ධතියක් කොහෙවත් තියෙනවද නැහැ. කෙලින්ම මධ්‍ය ශ්ලේෂයක් තියෙන්නේ. එහෙනම් රුධිර සංසරණ පද්ධතියක් නැහැ. ද්‍රව්‍ය හුවමාරුව සරල විසරණයක් මගින්. ස්නායු පද්ධතියක් පිළිట్లా තියෙනවද නැද්ද? තියෙනවනේ. එතකොට ස්නායු පද්ධතිය මුලින්ම ජීවීන්ගේ ස්නායු පද්ධතියක් විකසුන්නේ කාගේද? සිලෙන්ට්‍රේටාවන්ගේ. සිලෙන්ට්‍රේටාවන්ගේ තමයි මේ බහුද්‍රව නියුරෝන වලින් සමන්විත මධ්‍ය ශ්ලේෂයෙන් ඉඳන් සෛල වලට ගිහපු මේ තියෙන්නේ බහුද්‍රව නියුරෝන. එහෙනම් ස්නායු පද්ධතිය මුලින්ම පේනවා. එතකොට මේවා එයාලගේ බහුද්‍රව නියුරෝන තියෙනවා කියන්නේ උපාගම සහිතයි. එතකොට බලන්න ඔය සියුම් දේ පවා අහනවා බහුද්‍රව නියුරෝන සහිත උපාගම සහිත ස්නායු පද්ධති ඇත්තේ කියලා MCQ ප්‍රශ්න වලට අහන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ එතකොට ඒ වගේම මෙයාලගේ මේ දේහ බිත්තියෙම සංවේදී අවයව තියෙනවා. මේ සංවේදී අවයව තියෙනවා. ඒවා ආලෝක සංවේදී දර්ශක කොෂ්ඨ මේ ඔයාලට පේනවා ඇති. මෙන්න මේ තියෙන්නේ සෛලවල. එතකොට මේ සෛලවල මොනවද මෙන්න මේ සෛලවල තියෙනවා ආලෝක සංවේදී අක්සිලප. ඒ වගේම මේ ගුරුත්ව සහ කම්පන සංවේදී තුලා කෝෂ්ඨ තියෙනවා මෙන්න මේ සෛලවල. බාහිරින් පිටත අපිචර්මයට ඇතුළතින් තියෙන සෛලවල වෙන වෙනම ඒ විදිහට පිහිටනවා අක්සිලප සහ තුලා කෝෂ්ඨ. ඊළඟට ගත්තාම මොවුන්ගේ දැන් මේ මං කිව්වා ඩිම්බෝකෝෂ කියලා වචනයක් මම දාලා තිනවනේ. ඒ කියන්නේ ඩිම්බෝකෝෂ තියෙනවා. ඔයාලට පේනවද ඩිම්බෝකෝෂ තිබ්බට මෙයාලගේ අවයව සකස් වෙලා නැහැ මොවුන්ගේ. එතකොට මොවුන්ගේ අවයව පද්ධති සකස් වෙලා නැහැ කියන්නේ පුතේ දුවේ හොඳට තේරෙනවා. මෙයාලගේ මේ ලිංගික ප්‍රජනනය සිදු වෙනවා. හැබැයි ඇතුළත කියන අවයව පිළිලා නැහැ නම් බාහිර සංසේචනයක් සිදු වෙනවා. තේරුණාද? ද්විලිංගික හෝ ඒකලිංගික වෙන්න පුළුවන්. ඒ ඩිම්බෝකෝෂ තියෙනවා. ඒ වගේම ඩිම්බෝකෝෂ මොවුන්ගේ තියෙනවා. ඒ වගේම එතකොට ඒකලිංගික වෙන්නත් පුළුවන් ද්විලිංගික වෙන්නත් පුළුවන්. එතකොට ලිංගික අවයව පිළිලා නැහැ. එහෙනම් බාහිර සංසේචනයක් සිදු වෙන්නේ. එතකොට මෙයාලගේ අලිංගික ප්‍රජනනයක් තියෙනවා. අලිංගික ප්‍රජනනය අංකුරණයක් මගින් තමයි සිදු වෙන්නේ. මෙයාලගේ කීට අවස්ථාවක් තියෙනවා. පැනුලා කියන කීට අවස්ථාව. ඔන්න ඔය ටික තමයි මේ සිලෙන්ට්‍රේටාවන්ගේ පොදු ලක්ෂණ විදිහට කතා කරන්න තියෙන්නේ. මොකද්ද? මුලින්ම මතක් කරොත් අපි මුලට යම් මෙන්න මේ විදිහට මුලින්ම මතක් කරොත් විවිධ දැනගත්තා අපි මොවුන්ගේ මුහුදු ඇනිමුන් හයිඩ්‍රා මේ වගේ සිලෙන්ට්‍රේටාවන්ට අයිති කවුද කියලා. ඒ වගේම මොවුන්ගේ සමමිතිය දැනගත්තා අරිය සමමිතියක් කියලා. මොවුන්ගේ දේහ කුහරය නිශ්චිත දේහ කුහරයක් නැහැ කිව්වා. අසීලෝමිකයි කියන්නත් බෑ. යාලට අයිති වෙන්නේ ප්ලැටිහෙල්මින්තේස්. මෙයාලගේ ව්‍යාජ සිලෝමයක් කියන්නත් බෑ. සත්‍ය දේහ කුහරයක් නැහැ. එතකොට දේහ කුහර ගැන අපි ඉගෙන ගත්තා. ඒ වගේම භූභාකාරය සහ මෙඩුසාකාරය ගැන ඉගෙන ගත්තා. ඒ වගේම ශීර්ෂණයක් නැහැ කිව්වා. ඛණ්ඩනයක් නැහැ. පේනවා හොඳට. ඒ වගේම ආහාර මාර්ග පද්ධතියක් නැහැ. සරල විසරණය මගින් බහිස්රාව්‍ය පද්ධතියක් නැහැ. ඒ සරල විසරණ මගින් රුධිර සංසරණ පද්ධතියක් නැහැ. ඒ සරල විසරණය මගින් ඒ වගේම කිව්වා නියුරෝන පද්ධතියක් නැත්නම් ස්නායු පද්ධතියක් පිළිනවා. මුලින්ම විකසනය වෙන ස්නායු පද්ධතිය සිලෙන්ට්‍රේටාවන්ගේ කිව්වා. එතකොට ඩිම්බෝකෝෂ තියෙනවා කියලා පෙවුණා. අමුන්ගේ අපිචර්මයේ තියෙන උච්චර්මය නැහැ කිව්වා. එතකොට ඩිම්බෝකෝෂ තියෙනවා කියන්නේ ලිංගික ප්‍රජනනයක් තියෙනවා මොවුන්ගේ බාහිර සංසේචනයක් තමයි සිදු කරන්නේ. ද්විලිංගික හෝ ඒකලිංගික වෙන්න පුළුවන්.
බහුලව මූන් ඉන්නේ ජලය කිව්වා. ඒකිනුත් කරදිය තමයි මූන් දකින්න හම්බෙන්නේ. ඒ වගේම අලිංගික ප්‍රජනනයේ අංකුරණයෙන් කිව්වා. ඒ වගේම කීට අවස්ථාව පක්ෂින්දර කීටයේ පැනුලා නම් කීට අවස්ථාව. එතකොට මූන්ගේ ක්ලාසස් තියෙනවා හයිඩ්‍රොසෝවා. ඒ වගේම ක්ලාසස් ස්කයි පොසෝවා තියෙනවා සහ ක්ලාස් තියෙනවා ඇන්තෝසෝවා. එතකොට මේ හයිඩ්‍රොසෝවාවන්ට අයිති වෙන්නේ හරිද? හයිඩ්‍රොසෝවාවන්ට අයිති වෙන්නේ කවුද? හයිඩ්‍රා සහ ඔබේලියා. එතකොට පොදුවේ ගත්තාම මේ හයිඩ්‍රොසෝවා කියන කට්ටිය කරදිය සහ මිරිදිය දෙකේම හමු වෙනවා. සිලෙන්ට්‍රේටා වංශයේ සියලුම මිරිදිය සමාජිකයන් මේ වර්ගයට අයිති වෙනවා. එතකොට මෙයාලා මිරිදියේ ඉන්නේ ක්ලාසස් හයිඩ්‍රොසෝවා කියන කට්ටිය ගත්තම සිලෙන්ට්‍රේටාවන්ගේ කරදිය සහ මිරිදිය හමු වෙනවා මේ හයිඩ්‍රොසෝවාන්. සිලෙන්ට්‍රේටා වංශයේ සියලුම මිරිදිය සමාජිකයන් මේ වර්ගයට මිරිදිය කරදිය නෙමෙයි මිරිදිය. සාමාන්‍ය වැව් ජලය කියන්නේ ගංගාල දොළවල මිරිදිය. එතකොට ජීවන චක්‍රයේ ප්‍රමුඛ ස්වභාවයේ බුහුබා හැඩය හොඳින් බලන්න. ප්‍රමුඛ හැඩය මේ බලන්න බුහුබා හැඩය වගේනේ තියෙන්නේ. ඒතකොට ප්‍රමුඛ හැඩය මේකත් බුහුබා වගේනේ. ඒතකොට ප්‍රමුඛ හැඩය බුහුබා හැඩය මේ උපස්තරයක් මයින් සවි වෙලා ඉන්න පුළුවන් මැලට. එතකොට ප්‍රමුඛ හැඩය බුහුබා හැඩය වෙනවා. එය ඔත් වෙනවා. එතකොට තනි හෝ ඝනාවාසී ලෙස මොවුන්ට ජීවත් වීම හැකියාව තියෙනවා. ඒතකොට මෙඩුසාකාරය තියෙනවනේ. ඒතකොට බහුලව බුහුබාකාරය මෙඩුසාකාරය කුඩාය. ඒ නිදහසේ පේනින් තමයි ජීවත් වෙන්න බලන්නේ. මුඛේ වටා ග්‍රාහිකා වලයකි. මේ බලන්න මෙතන මුඛය තියෙනවා. මුඛේ වටා ග්‍රාහිකා වලයකි. ඔබ කලින් දැක්කා මුඛේ වටා ග්‍රාහිකා තියෙනවා. එතකොට මේ හයිඩ්‍රා කියන එක්කෙනා වෙනම ගත්තාම මේ හයිඩ්‍රා ඉන්නේ මිරිදිය සමාජිකයෙක්. මෙයාලා මිරිදිය කිව්වා. එකම මිරිදිය සමාජිකයන් හයිඩ්‍රොසෝවාවන් මිරිදියයි. එතකොට අඟලක් පමණ සාමාන්‍ය උසයි නාලාකාර තියෙන නාලාකාර තමයි ඉන්නේ. පාදස්ස මඩලක් මගින් උපස්තරයට සවි වෙලා අර හයිඩ්‍රා කියන මෙඩුසට මේ භූභාකාරයට මේ අයිති ලක්ෂණ තමයි කියවෙන්නේ. ඔබේලියා කියන ගත්තාම මෙයා තමයි ඔබේලියා වෙන්නේ. මෙයාලා කරදිය වාසියෙක්. ඔබේලියා කියන එක්කෙනා දේහය පෙටිකාවකින් ආවරණය කරලා තිනවා. මේ දේහය පෙටිකාවක් මගින් ආවරණය කරලා තිනවා. මේ තුල භූභාකාරය සහ මෙඩුසාකාරය මෙන්න මේ මෙයාලා තුල තියෙන ඔබේලියා තුල. ඊළඟට ගත්තාම ක්ලාසස් ස්කයි පොසෝවා. ක්ලාසස් ස්කයි පොසෝවා වලට එන්නේ එවුරේලියා. මේ තියෙන එවුරේලියා විවිධ එවුරේලියා දකින්න පුළුවන් අපිට මුහුදේ තුවාලා දකින්න හම්බ වෙන එවුරේලියා. ඒ ජෙලිෆිෂ් කියනවා සාමාන්‍යයෙන් ඒ වගේ ජීවීන්ට එවුරේලියාවන්ට. මෙයාලා කරදිය වාසී සමාජිකයන් වෙනවා. ජීවන චක්‍රයේ ප්‍රමුඛ ස්වභාවය මොකද්ද බැලුවොත් මෙඩුසාකාරය. පේනවනේ? බුහුභාකාරය නෙමෙයි ඉන්නේ මෙඩුසාකාරය තමයි ප්‍රමුඛ ආකාරය. ඒක නිදහසේ පිහිනමින් තමයි ජීවත් වෙන්නේ. ඒතර බුහුභා හැඩය කුඩාය නැතහොත් බුහුභා හැඩයක් නෑ මවුන්ට. දේහයේ ධාරයේ සිහින් ග්‍රාහිකා හැඩයකි. මුඛේ වටා මෞඛ්‍ය බාහු 4කි. මෞඛ්‍ය බාහු 4ක් තියෙන පුළුවන්. ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඒතර අවුරේලියා නැත්නම් එවුරේලියා කියනවා. එතකොට එවුරේලියා කියන එකන කරදිය සමාජික නිදහසේ පිහිනින් තමයි ඉන්නේ. ඊළඟට ක්ලාසස් ඇන්තෝසෝවා. මේ ක්ලාසස් ඇන්තෝසෝවාන්ට බලන්න විවිධ කොරල් බුහුභාවන් විවිධ වර්ණවත්. දැන් හික්කඩුව කොරල් පර බලන්න ගිහිල්ලා ඇති දරුවෝ දන්නවා ඇති කොරල් පර දැකලා ඇති. ඒකට මේ කොරල් පර කියන්නේ මේවා තමයි කැඩලා අහම් මේ වර්ණවත් බව මුහුදේදී මේ ජීවි ස්වභාවයේදී මේ වර්ණවත් අජීවී වෙදින් නැත්නම් මිය ගිය පසුව නිකම්ම සුදු පාට කොරල් පර වෙනවා. ඒතර මෙයාලා කොරල් බුහුභාවන් තමයි මෙයාලා කියන්නේ. ඒ වගේම මුහුදු ඇනිමෝනිත් ওই විදිහට ජීවත් වෙනවා මුහුද තුල. එතකොට කරදිය වාසීන් ක්ලාස් සැන්තෝසෝවා කියන කට්ටියත් කරදිය වාසීන් ජීවන චක්‍රයේ එකම අවස්ථාව බුහුභාකාරය වෙනවා. හොඳට බලන්න එකම අවස්ථාව බුහුභාකාරය. ඒ තනි හෝ ඝනාවාසී ලෙස තමයි ජීවත් වෙන්නේ. මුඛේ වටා ග්‍රාහිකවලු විශාල ප්‍රමාණයක් පිහිටනවා. එතකොට කොරල් බුහුභාවා කියන කට්ටිය මෙයාලා ගත්තාම නොගැඹුරු උණුසුම් කරදිය පරිසරයේ ජීවත් වෙන්නේ. නොගැඹුරු උණුසුම් කරදිය පරිසරයේ ඝනාවාසී වෙනවා. මොවුන් විසින් තනන කැල්සියම් කාබනේට් පිටසැකිලි එකතු වීමෙන් කොරල් පර සෑදෙනවා. ඒතකොට කැල්සියම් කාබනේට් අර පිටසැකිලි එකතු වෙලා තමයි කොරල් පර සෑදෙන්නේ. මුහුදු ඇනිමෝනි මෙයාලා ගත්තාම මෙන්න මේ මෙයාලා මුහුදු ඇනිමෝනි මුහුදු පතුලේ ඉන්න හුදකලාව ජීවත් වෙන මුහුදු පතුලේ පාදස්ත මඩලම් මගින් මොකද වෙන්නේ? උපස්තර වලට සවි වෙන්න පුළුවන්. මුඛේ වටා ග්‍රාහිකාවලු විශාල රාශියක් පිහිටනවා. එතකොට පුතේ දිවේ දැන් මේ ක්ලාසස් ගත්තාම කතා කරලා ඉවරයි. එතකොට ෆයිලම් සිලෙන්ඩ්‍රේටා කතා කරලා අවසන් වෙනවා. දැන් ඊළඟට කතා කරනවා එතකොට ඇනලීඩා නෙමටෝඩා ඔය විදිහට ආත්‍රකෝඩා ඔය විදිහට කෝඩේටා දක්වා මම පාඩම් මාලාවේ කතා කරනවා. එතකොට මේකෙදි මැදිනුත් මම මතක් කරනවා මේවල තියෙනවා විශේෂ පෙළ ගැස්මක්.
බලන්න පෙළ ගැස්ම කියන්නේ සමමිතිය, දේහ කුහරය, ත්‍රිපස්තරද ද්විපස්තරද, ශීර්ෂණය නේ ඛණ්ඩනයක් නිරූපණය කරනවද? ඒතර උච්චර්මයේද අපිචර්මයේද? උච්චර්මයක් තියෙනවද නැද්ද? ඒ වගේම අර දේහයේ තියෙන පද්ධති කිහිපය, ඒ කියන්නේ ස්නායු පද්ධතියක් තියෙනවද? ශ්වසන පද්ධතිය කොහොමද? රුධිර සංසරණ පද්ධතිය කොහොමද? එතකොට මැලගේ ආහාර මාර්ග පද්ධතිය, බහිස්රාවී පද්ධතිය කොහොමද? මෙන්න මේ විදිහට පද්ධති ටික. ඊට පස්සේ ලිංගික ප්‍රජනනයක්ද අලිංගික ප්‍රජනනයක්ද? ඒ වගේම බාහිර සංසේචනයක්ද අභ්‍යන්තර සංසේචනයක්ද? කීට අවස්ථාවක් තියෙනවද නැද්ද? ඔන්න ඔය පෙළ ගැස්ම හරියට මතක තිබ්බොත් මේ කියන සත්ව විදත්තේ හරි සරලයි පහසුයි. මම එතකොට මේ පාඩම් ටික අවසන් කරලා ඒවා සංසන්දනය කරලා වලට මතක තියාගන්න ස්ටෙප් ක්‍රම පවා කියලා දෙනවා මේ පාඩම් මාලාවත් සමග දිගටම රැඳිලා ඉන්න මගේ රුධිර සංසරණ පද්ධතිය පාඩම් සහ ඒ වගේම ආහාර මාර්ග පද්ධතිය පාඩම් මේ වෙනකොට දාලා තිනවා. ඒවා බලන්න අනිවාර්යෙන් බලලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් මේ පාඩම අද අවසන් කරනවා. සුබ දවසක්. ආයුබෝවන්.